චක්කවාලේසු අත්‍ර ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදී ඔබ ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ උතුම් ධර්මානුශාසනාවට සවන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. බුදු සසුනකින් ඔබට ලැබෙන උතුම් කල්යාණ මිත්‍රත්වයේ සේවනය පිණිස ඔබ කවුරුත් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පින්වත්නි, කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්නේ සසර දුකින් නිදහස් වෙන්න බලාපොරොත්තු වෙන්නම් ඔබ හරියට ගහක්, හොඳට අරටුව තියෙන ගහක් හම්බෙච්ච කෙනෙකුට ඒ ගහේ කොළාතු, පොතු, සිවිය වගේ දේවල් තමන්ගේ ප්‍රයෝජනයට ප්‍රධාන ඵලය කරගන්න නැතුව ඒ ගහේ තියෙන අර වටිනා අරටුවම තමන්ගේ ජීවිතේ හරය බවට ඒ ගහෙන් ප්‍රයෝජනයක් විදියට අරගන්න බොහොම බුද්ධිමත් කෙනෙක් වෙනවා සසර දුකින් නිදහස් වෙන්නම ධර්මය සොයන කෙනාට. එහෙම නැතුව පින්වත්නි, සාමාන්‍ය මානසිකත්වයක යම් කිසි කෙනෙක් ධර්මය තුලින් උපකාර බලාපොරොත්තු වෙන අවස්ථා අපි දකිනවා. දැන් සමහරලාට අපෙනුත් අහනවා ඇතැම් අය, ස්වාමීන් වහන්සේ අපිට ඉවසීම ගැන කියලා දෙන්න, අපිට කෙලෙ ගුණ දැක්වීම ගැන කියලා දෙන්න, අම්මා තාත්තට සලකන හැටි කියලා දෙන්න වගේ, සමහරලාට ළමයි ධාර්මිකව හදාගන්න හැටි කියලා දෙන්න. මේ වගේ විවිධ මාතෘකා සමහරුන්ගේ යෝජනාව විදිහට එනවා. හැබැයි පින්වත්නි, ඔබ තේරුම් ගත යුතු දෙයක් තියෙනවා මේ ලෝකේ. බුදු කෙනෙක් දුර්ලභව පහළ වෙනවා කියන එක කොච්චරවත් අහලා තියෙනවනේ. උන්වහන්සේලා අප්‍රමාණ කැපකිරීමක් කල්ප ගානක් තිස්සේ බෝසත්ව මේ සසරේ ඒ කරන සියලු කැපකිරීම ඔබ හිතන්න, උන්වහන්සේ ලබාගත් අවබෝධය උදෙසා නම්, ඒ අවබෝධය ධර්මය නම්, අපි කියා දෙන්නේ ඒ අවබෝධය නම්, එතකොට පින්වත්නි අපිට හිතන්න වෙනවා දෙයක්. අපි කියන දේ උන්වහන්සේ කල්ප ගානක් කැපවීම කරලා සොයාගත්ත දේ වෙන්න ඕනේ. ඒතකොට අපි නිකන් ඉවසන හැටි කියනවා. එහෙම නැත්නම් ඔය කෙලෙහි ගුණ දක්වනවා වගේ මොනවා හරි තරහ ගන්න නැතුව ඉන්න හැටි කියලා දෙනවා. අම්මා තාත්තට සලකන හැටි කියලා දෙනවා. ඕ වගේ පුංචි මාතෘකාවක් ඔබ හිතන්න. ඒක බුදුරජාණන් වහන්සේගේ පරම සත්‍ය දැක්ක කල්ප ගාන කැපවීම කරපු ඒ කැපවීමේ ඵලය නම්, කියන්නේ බුදු කෙනෙක් එච්චර කල්ප ගාන පෙරම් පොරලා තියෙන ඉවසන හැටි කියලා දෙන ලෝකෙට. එච්චර කල්ප ගානක් කැපවීම කරලා උන්වහන්සේ සොයාගෙන තියෙන කෙලෙහි ගුණ දක්වන හැටි කියලා දෙන්න. ඔබ තේරුම් ගන්න, අපි හිතනවා හැම ආගමම එකයි කියන වචනේ පවා කියන්නේ ඔය එතන ඉඳලා බුදුහාමුදුරුවෝ හොඳ මිනිහෙක් වෙන්න උපදෙස් දීලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ අපිට හොඳ කරන හැටි, කුසල් කරන හැටි කියන්න තමයි පහළ වෙලා තියෙන්නේ කියලා හිතනවා නම්, ඒ සිතුවිල්ල පින්වත්නි අසම්පූර්ණයි. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට
හොඳ මිනිහෙක් වෙන්න ධර්මය කියලා දුන්න ශාස්ත්‍රුන් වහන්සේලා අතරේ තවත් ශාස්ත්‍රුන් වහන්සේ නමක් නෙමෙයි. උන්වහන්සේ කුසලයේ උපද්ද ගන්න කිව්වා. සබ්බ පාපස් අකරණං කුසලස්ස උපසම්පදා. සියලු පාපයන් නොකර කුසලයේම උපද්ද ගන්න කිව්වා. හැබැයි ඒ වචන ටික තුල අවසානයේ උන්වහන්සේ කියන්නේ පින්වත්නි සචිත්ත පරියෝදපන. ඒතම් බුද්ධානුශාසන සිත දමනය කරගැනීමම මේ බුද්ධ ශාසනය බුදුරජාණන්සේගේ අනුශාසනය කියලා කියන්නේ. ඒ මුළු සද්ධර්මයේ පුරාම හොයලා බලනකොට මේක පුංචි උපමාවකින් කියත හැකි. කකුලක කටුවක් යනට පස්සේ අපි පින්වත්නි කටුව ගලවන්න ඔබ දන්නවා තවත් කටුවක් පාවිච්චි කරන්න වෙනවා. ඒක අපි සමහරලාට දෙහි කට්ටක් වගේ කටුවක් පාවිච්චි කරලා කටුවේ ඇනිච්ච පෙර කටුව ගලවනවා. දැන් ඔබ හිතන්න ඔය පෙර ඇනුණු කටුව ඉවත් කරන්න අවශ්‍යතාවයට తాවකාලික නැගත් එකක් විතරයි දෙවණියට අයින දෙහි කටුව. එතකොට ඔය දෙහි කටුව ඔබ ඇනගෙන අපි තුමර පෙර කටුව ගලවලා ඉවත් කරගත්තා. දැන් ඔබට ඕනකමක් වෙනවද තවදුරටත් දෙහි කට්ට දිගටම තියාගන්න කකුල ඇනගෙන? කිසිසේත්ම නැහැ. ඔබ කරන්නේ දෙහි කටුවත් ගලවලා අයින් කරනවා. කටු නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ පෙර කටුවත් පසුව ඇනපු කටුවත් කටු දෙකම ඉවත් කරගත්ත කෙනෙක් වෙන්නයි ඔබට අවශ්‍ය. ඔබට ඕමනා නැහැ එක කටුවක් අයින් කරලා අනිත් කටුව ඇනලා තියාගන්න. පින්වත්නි ඔබ දකින්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සම්පූර්ණ හරය ඔන්න ඔය උපමාවට අරගන්න පුළුවන්. ඒ කොහොමද? පෙර ඇනිච්ච කටුව හරියට අකුසල් වගේ. ඒ කියන්නේ අපි රාග, ద్వේෂ, මෝහ ආදී මේ අකුසල කටුව තුල දැන් ඇනිලා තියෙනවා. එයා අකුසල කටුව ගලවන්න අපිට සිද්ධ වෙනවා කුසලේ නම් වූ දෙහි කටුව අනින්න. එතකොට කුසලයේ කියන දෙහි කටුව අනින්නේ తాවකාලික කටයුත්තක් විදිහට විතරයි කියන එක ඔලුවට ගන්න. ඒ මොකටද? අර පෙර ඇනිච්ච කටුව නම් වූ අකුසලයේ ගලවන්න තමයි කුසලයේ මෙතෙන්ට ගත්තේ. ඒතර අවසානයේ ඒ අකුසල කටුව ගලවලා ඉවත් කරපු කෙනා කුසල කටුවත් ගැලවෙනවායි කියන එක තේරුම් ගන්න ඕනේ. අකුසලයයි කුසලයයි කියන්නේ දෙකම කර්ම. අකුසල කර්ම, කුසල කර්ම. මේ සියලු කර්ම අවසානයේ මොකද වෙන්නේ? කර්මක්ෂය කියන වචනේ ඔබ අහලා ඇති. කර්මක්ෂය කියන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය කර්මයේ ක්ෂය කරලම දානවා. ඒ කියන්නේ පින්වත්නි අකුසල කර්මයේ විපාකත් කුසල කර්මයේ විපාකත් සියලු කර්මයන්හි විපාකේ ක්ෂය කරලා භව නිරෝධයකටපත් වෙනවා. මෙන්න මේ භව නිරෝධයටපත් වීම ලෝකයාට තේරුම් ගන්න බැරුව සමහරව හිතනවා බුදුහාමුදුරුවෝ කළු කර්ම තියෙන මිනිස්සයාට සුදු කර්ම කරන්න උගන්වන්න තමයි ලෝකෙට පහළ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හොඳ මිනිහෙක් වෙන්න තමයි බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙලා තියෙන්නේ. නරක වැඩ කරන්න එපා කියන්න තමයි බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙලා තියෙන්නේ. තන්නිකර අසම්පූර්ණ මතයක්. ඔය මතයේ ඉන්න තාක්කල් පින්වත්නි බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නේ කවුද කියලාවත් තේරුම් ගන්න බැරි වෙනවා. ඒ ධර්මය මොකක්ද කියලාවත් තේරෙන්නේ නැහැ. ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවත් බැරි වෙනවා. එතකොට තමයි හැම ආගමම එකයි යන්නේ. තේරුම් ගන්න අකුසල කර්ම කළු නම් කුසල කර්මයේ සුදු නම් බුදුහාමුදුරුවෝ පින්වත්නි කළු මකලා සුදු ගාන්න කියලා දුන්නා නෙමෙයි. කළු අවසන් කරගන්න ඕන කමට සුදු ගත්තට අවසානයේ කළුයි සුදුයි දෙකම මකලා සම්පූර්ණ නිර්වර්ණ වෙච්ච, ඒ කියන්නේ වර්ණයෙන් තොර වූ ස්වභාවයකට මේ හිතපත් කරනවා. කළු ස්වභාවයේ වර්ණයත් සුදු ස්වභාවයේ වර්ණයත් සියලු වර්ණයන්ගෙන් තොර වූ සිතක් මේ රහතන් වහන්සේ නමකට ලැබෙන්නේ මේ බුද්ධ ශාසනයේ අවසාන ඵලය ලබාගත් උත්තමයට. එතකොට ඒ ස්වභාවය තේරුම් ගන්න ඔබ මේ ධර්මයේ අවසාන තැන එතන නම් අපිට ඉවසන හැටි කියලා දෙන්න, කළහුගන දක්වන හැටි කියලා දෙන්න පුංචි මාත්‍රිකා කියා දීම ඇවිල්ලා මේ නිකන් අමතරව යනින් ගමන් කරන එකක් මිසක් ඒක හරය නෙමෙයි. මොකද මේ බුදුදහමක් ගැන දන්නේවත් නැති මේ ලෝකේ සමහර මිනිස්සු ඔය පිට රටවල ඉන්න
සුදු ජාතිකයෝ අතරත් ඕන තරම් බටහිර මිනිස්සු අතර ඉන්නවා. බුද්ධ ආගමක් ගැන අහලවත් නැහැ, ධර්මයක් අහලත් නැහැ, බුදුහාමුදුරුවෝ ගැන සමහරවිට දන්නෙත් නැහැ. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා හොද්දට ඉවසනවා. හොද්දට කෙලෙහි ගුණ දක්වන මිනිස්සු ඉන්නවා. ඔය දරුවන්ව හොඳට යහමගට අරගෙන හදන මිනිස්සු බටහිර නෑ කියලා හිතන්න එපා. සමහර මිනිස්සු හිතන් ඉන්නේ බටහිර මිනිස්සුන්ගේ දරුවෝ ඔක්කොම ගණ්ඩ බලක් නෑ කියලා. නෑ. හොද්දට යහපත් දරුවෝ හදන දෙමව්පියෝ ඕන තරම් බටහිර රටවල ඉන්නවා. එතකොට අපි මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුල යම් යම් ගුණධර්ම කතා කරන්න පින්වත්නි, ඒවා අර අකුසලයේ දුරු කිරීමට කියා දුන්න කුසල කර්ම මිසක්, හැබැයි කුසල කර්මයෙන් විතරක් ඔබට පෝෂණය වෙන්න මේ ධර්මය දීලා නැහැ. ඒක තේරුම් ගන්න. දැන් හැබැයි ඕක රහතන් වහන්සේ නමක් තුල ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්. රහතන් වහන්සේ නමකට සිද්ධ වෙන දෙයක්. හැබැයි සමහරු රහත් වෙන්න පෙර හිතන් ඉන්නවා මේක කරගන්න. දැන් ඒ වගේ අවස්ථා අපිට උදාහරණ තියෙනවා. ඇතැම් අය පොත්පත්වල ලියනවා, අපි දැකලා තියෙනවා. මෑත කාලේ ලිවිච්ච සමහර ග්‍රන්ථවල තියෙනවා මේ පව් කරන කෙනා දුගතිය යනවා, පින් කරන කෙනා සුගතිය යනවා. එතකොට දුගතියේ ඉපදි ගියත් සසර යන්නේ, සුගතිය ඉපදි ගියත් සසර යන්නේ. ඒ නිසා දුගතිය යන එකයි සුගතිය යන එකයි මේ දෙකම සසරේ යෑමක් නිසා සසරෙන් මිදෙන්න ඕනනම් ඔබට ඔබ දුගතිය යන පව් කරන එක නවත්තන්න, සසරෙන් මිදෙන්න ඕනනම් සුගතිය යන පින් කරන එකත් නවත්තන්න. ඔය පව් කරන එකයි පින් කරන එකයි දෙකම නවත්තලා සුගති දුගති දෙකම අතහැරගෙන සසරින් මිදෙන්න කියලා කියන උපදෙස්, ඒ වගේ මෝඩ මත සමහර ග්‍රන්ථවල මෑත කාලිනව ලියවිච්ච අවස්ථා තියෙනවා පින්වත්නි. ඒ අර ඔය කියපු කතාව වැරදියට තේරුම් අරගෙන. ඔය දෙහි කටුවේ උපමාවෙන් ඔබ තේරුම් ගන්න. යම්කිසි මිනිස්සෙකුට මේ වෙනකොටත් මේ පෙර කටුව කියලා කියපු ඒ විස කටුව ඇනිලා තියෙන්නේ. ඒ කටුව ඉවත් කරන්න අපි දෙහි කට්ටක් පාවිච්චි කරනවා වගේ වැඩක් තමයි එහෙනම් කුසලයේ කියන්නේ. එතකොට මේ කවුරු හරි කෙනෙක් කියනවා නම් ඔබ පව් කරන්නත් එපා, පින් කරන්නත් එපා. සමහර මිනිස්සු මෙහෙමත් ඉන්නවනේ පින්වත්නි. සමහර වෙලාවට gedara බිරිඳ ලොකු ඕනකමකින් පින් කරනවා. එයා ඉතින් දන් දෙනවා, ධර්ම දේශනා අහනවා, ධර්ම සාකච්ඡා වලට සහභාගී වෙනවා. හැම විදිහකින්ම එයා කුසල් කරන්න උත්සාහ කරනවා, සීල් රකින්නවා. මහත්තයා ඒවට කිසිම විදිහකින් සහභාගී වෙන්නේ නැහැ. සමහරලාට මහත්තයා ඒ විදිහට හැසිරෙනවා, නෝනා ඒවට සහභාගී වෙන්නේ නැහැ. එහෙම පවුල් තියෙනවනේ ඕන තරම්. දැන් අර සහභාගී වෙන්නේ නැති කෙනා ගොඩක් වෙලාවට කියනවා අපි ඉතින් පව් කරන්නෙත් නැහැ, ඒ නිසා අපිට ඔය වගේ මේ උඩ පැනගෙන පින් කරන්න ඕනෙත් නැහැ කියලා කියනවා. පව් කරපු මිනිස්සු තමයි බයට පින් කරන්නේ. ඒගොල්ලන්ගේ පව් අහගන්න. නිසා පව් කරන්නේ නැති මිනිහට අමුතුවෙන් පින් කරන්න දෙයක්වත් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ ආ හිතනවා පව් කළොත් සුගතිය යන්නේ, පව් කරේ නැත්තම් සුගතිය යනවා. ඒ නිසා පව් කරන්නේ නැතුව හිටියම ඇති, 아무තෙන් පින් කරන්න දෙයක් නැහැ. දැන් කියන මිනිස්සු අතරේ ඕන තරම් අකුසල් රැස් වෙනවා. කොටින්ම ඔය කියන මතය තුලත් පවක් රැස් වෙනවා. පින ගරහා කරන කර්මය ගැන අවබෝධයක් නැතිකම තුල ඔතනක් තියෙනවා මිත්‍යා දෘෂ්ටිය. ඒ මිනිස්සු හිතන් ඉන්නේ පව් කරන්නේ නැහැ අපි, ඒ නිසා අපිට 아무තෙන් පිනක් ඕනෙත් නැහැ කියලා. පින්වත්නි, මිනිහෙක් හිතුවොත් එහෙම මෙහෙම අපි වහකන්නේ නැහැ. ඒ නිසා අපි මුකුත් වෙන දෙයක් කන්න ඕනෙත් නැහැ. අපි වහකන්නේ නැහැනේ. දැන් වහ කෑවොත් නේ මැරෙන්නේ. නිසා අපි වහකන්නේ නැහැ. වහකන්න නැතුව හිටියම අපි මැරෙන්නේ නැහැ. වහකන්නේ නැති හින්දා වෙන දේවල් කන්න ඕනෙත් නැහැ කියලා හිතුවොත් මොකද? ආන් ඒ වගේ කතාවක් තමයි අපි පව් කරන්නේ නැහැ නිසා අපිට 아무තෙන්
මේ පිනක් කුසලයක් කියලා එකක් කරන්න ඕනෙත් නැහැ කියලා හිතන් නිකන් අපි වහකන්නේ නැහැ. ඒ කියන්නේ පව් කරන්නේ නැහැ. ඒ නිසා අපිට වෙන දේවල් කන්න ඕනෙත් නැහැ කිව්වා වගේ අපි කොහොමවත් මැරෙන්නේ නැහැ පව් කරන්නේ නැති හින්දා කිව්වා වගේ. කියන්නේ අපි වහකන්නේ නැති හින්දා මැරෙන්නේ නැහැ කියනවා වගේ. පව් කරන්නේ නැති හින්දා අපි සුගතිය යනවා කියලා හිතනවා. හැබැයි පින්වත්නි මේ මිනිස්සයා කිසි දෙයක් කන්නේ නැතුව ඉන්නවා වගේ මෝඩ කතාවක්. ඒ නිසා සමහර ලාවට තමන්ගේ පවුල තුලම ওই විදිහේ මිත්‍යා දෘෂ්ටික මත දරන කෙනෙක් ඉන්න පුළුවන්. එවැනි අයත් ඔය පව් කරන්නත් එපා පින් කරන්නත් එපා. කුසලය අමුතුවෙන් කරන්න දෙයක් නැහැ අකුසල් කරන්නේ නැත්තම් කියලා කියන දුර්මතයත් මෙතෙන්දි මතක් කරන්න වෙනවා. රහතන් වහන්සේ පින් කුසලයේ අකුසලයේ දෙකම ඒ සියලු කර්ම ක්ෂය කරගත්ත උත්මයෙක් බවට පත් වෙනවා කියලා කිව්වේ අරහත්ත්වයටපත් වෙද්දී. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන අනාගාමී කෙනා වුණත් කුසලයට අප්‍රමාදී වෙන්න කියලා මම දේශනා කරන්න කියනවා. ඒ කියන්නේ පින්වත්නි සෝවාන් සකදාගාමී ඵල පහු කරලා අනාගාමී ඵලයටපත් වුණා කියන්නේ තව යාට රහත් වෙන්න විතරයි තියෙන්නේ. හැබැයි අනාගාමී වෙච්ච කෙනත් කුසලයේ වෙනුවෙන් අප්‍රමාදී වෙන්න ඕනේ කියනවා. සෝවාන්වත් වෙලා නැති බක පඬිතුයෝ හිතනවා අමුතුවෙන් කුසල් කරන්න දෙයක් නැහැ අපි අකුසල් කරන්නේ නැත්තම් කියලා. ඒතර ඔබ තේරුම් ගන්න මේක රහතන් වහන්සේට සිද්ධ වෙන දේ පටල ගන්න එපා. ඉන් මෙපිට අපි මේ ඔක්කොම කටු ගලවනවා කිය අපි පිනත් ඕන්නේ පවත් ඕන්නේ ඔක්කොම ඕන්නේ ඔය හැම එකෙම සසර යන එකයි වෙන්නේ කියලා හිතනවා කියන්නේම මෝඩ කතාවක්. එතකොට දැන් පින කුසලය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ හැම අංගයකින්ම වැඩෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ කියලා පින් ගංගාවක් කුසල් ගංගාවක් වැඩෙනවා. ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම අංගයක් එක්කම යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වුණාද එයා සෝතේට ආපන්න වුණා කියනවා. ඒකයි සෝතාපන්න කියන්නේ. සෝතේට ආපන්න වුණා කියන ආපන්න වෙනවා කියන්නේ පැමිණෙනවා බැහැ ගන්නවා. සෝතේට ආපන්න වෙනවා කියන්නේ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියනවා එතෙන්දී. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැහැගත්ත කියන එකයි සෝතාපන්න කියන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැහැගත්ත කෙනෙක් එයාගේ මනස සම්මා දිට්ඨිය තුලයි පින්වත්නි හැමතිස්සෙම එයාගේ දර්ශනය පිහිටලා තියෙන්නේ. එයාට දැක්මක් තියෙනවා විෂන් එකක් තියෙනවා ඒ දර්ශනය තියෙන්නේ සම්මා දිට්ඨිය තුල. එතකොට මේ සම්මා දිට්ඨිය තුල එයා යම් කිසි දෙයක් හිතනවා නම් ඒ හිතන හැම දෙයක්ම සමා සංකප්ප. ඒ සම්මා දිට්ඨිය තුල බැහැගෙන එයා යම් කිසි දෙයක් කතා කරනවා නම් ඒ කතා කරන හැම දෙයක්ම සම්මා වාචා. සම්මා දිට්ඨිය තුල බැහැගෙන එයා යම් කිසි දෙයක් කයින් ක්‍රියා කරනවා නම් ඒ හැම දෙයක්ම පින්වත්නි සම්මා කම්මන්ත. සම්මා දිට්ඨිය තුල බැහැගෙන එයාගේ ජීවිතය පවත්වගෙන යන පිළිවෙල හදාගත්තා නම් එතන තියෙනවා සම්මා ආජීව. සම්මා දිට්ඨිය තුල බැහැගෙන එයා යම්කිසි කුසලයකට වීරියක් ඇති කරගන්නවා නම් ඒ වීරිය තුල තියෙනවා සම්මා වායාම. සම්මා දිට්ඨිය තුල බැහැගත් එයා යම්කිසි විදියකට සතිය වඩනවා නම් සිහිය පුරුදු කරනවා නම් එතන තියෙනවා සම්මා සතිය. ඒ සම්මා දිට්ඨිය තුල බැහැගෙන එයා වඩන චිත්ත සමාධියක් තියෙනවා නම් ධ්‍යාන සමාපatti තියෙනවා නම් මේවා වෙලා සම්මා සමාධි. එතකොට ඔය සෑම අංගයක්ම පුරුදු කරන කෙනා ඒ වඩන හැම මොහොතකම පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ පිනත් ගඟක් විදියට ගලනවා කුසලයක් ගඟක් විදියට ගලනවා පින්වත්නි. ඒවා ගලනවා ගඟ වගේ ගලනවා පින සහ කුසලයේ. ඉතින් ඒකෙන් තේරුම් ගන්න ඔබ මේ ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනා කුසල් වඩනවා යා පින යාට ලොකුවට අවශ්‍ය නැහැ කියලා කවුරු හරි කියනනේ මෝඩ කතාවක්. මොකද මේ ධර්ම මාර්ගය තුල හැසිරෙන හැම දෙයක් තුලම පින කුසලයේ දෙකම වැඩෙනවා. එතකොට මේ කුසලය වගේම මේ පින කියන දේ මිනිසුන්ගේ ජීවිතේට නිවන් මාර්ග පිණිස කොච්චර දුරට උපකාර කරනවද? දැන් අපි ඔබට කිව්වා මේ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනය මේ ලෝකෙට පහළ වුණේ ඔය පුංචි පුංචි ගුණධර්ම වඩන හැටි
හොඳ මිනිස්සෙක් වෙන හැටි කියලා දෙන්නම නෙමෙයි කියලා. බුදවරු පහළ වෙලා තියෙන්නේ පරම හරය සසරින් නිදහස් වෙන්න විමුක්තිය පිණිස මඟ පෙන්වලා දෙන්නයි. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවක පැහැදිලිව කියනවා. පහරාද කියන සූත්‍රයේ තියෙනවා පින්වත්නි. මහා සාගරේ කොහෙන් වතුර ටිකක් අරගෙන බීලා බැලුවත් ලුණු රහයි. සාගරය ඕනෑම තැනක දැනෙන්නේ ඒක රසං එකම රසයයි විමුක්ති රසං. මේ ලෝණ රසං. සාගරේ දැනෙන එකම රස තමයි ලෝණ රස කියන්නේ ලුණු රස. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන උන්වහන්සේගේ දේශනා අතරේ කොහෙන් දේශනයක් අරගෙන ඇහුවත් දැනෙන්නේ ඒක රසං එකම රසයයි ඒ තමයි විමුක්ති රසං. නිදහස් වීමේ සසරින් මිදීමේ රසය. කවුද මේ දේශනා කළේ? බුදුරජාණන් වහන්සේ. එහෙනම් පින්වත්නි පැහැදිලිවම මේ බුද්ධ ශාසනය තුළ උන්වහන්සේගේ සෑම දේශනාවකම ඒ සසරින් නිදහස් වීමේ රසය දැනෙන්න ඕනේ. ඒක දැනෙන්නේ නැත්තම් යම්කිසි විදිහකට ඉන් මෙපිට මේ ළමයි හදන හැටි, කන බොන හැටි ඕවා කියා දෙන්න පින්වත්නි බුදවරු ඕනෙත් නැහැ. බුදවරු කල්ප ගණන් ඕවා ටික හොයාගන්න පෙරම් පුරන්න ඕනෙත් නැහැ. මේ බුද්ධ ශාසනයකින් යම්කිසි මිනිසෙක් ප්‍රයෝජනයක් ගන්නවයි කියලා හිතනවා නම් ඒ විමුක්ති රසයෙන් මෙපිට දෙයක් එයා හරියට අර ගහේ අරටු අතෑරගෙන කොළ ටික, පොතු ටික, ඕවගේ දේවල් ගත්තා වගේ කියනවා. දැන් කොටින්ම සීලය, සමාධිය, ප්‍රඥාව වඩන්නවත් නෙමෙයි මේ ශාසනයේ පරම හරය කරගෙන තියෙන කියලා තේරුම් ගන්න. මේ ශාසනයේ පරම හරය සීලය රැකීම නෙමෙයි. සීල් රකින්න බුද්ධ ශාසනයක් හම්බුණා නෙමෙයි. මේ ශාසනයේ පරම හරය සමාධියක් නෙමෙයි. ඒ කියන්නේ සමාධියක් වඩ ඉන්න තමයි බුද්ධ ශාසනය ලැබිලා තියෙන්නේ නෑ. ධ්‍යාන වඩ ඉන්න කියලා බුද්ධ ශාසනයක් ලැබුණේ නෑ පින්වත්නි. ඒ තියා කොටින්ම කියනවා නම් ප්‍රඥාව වැඩිම පරම හරය කරගෙනත් නෑ බුද්ධ ශාසනය. චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ ප්‍රඥාව. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පරම හරය නෙමෙයි මේ බුද්ධ ශාසනය තුල. එහෙම කිව්වමත් ඔබට ඒක හිතා ගන්න බෑ. පින්වත්නි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම කියන්නේ ප්‍රඥාව. සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන තියෙන අවබෝධය. ඒ සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥාව. හැබැයි මේ ප්‍රඥාව එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය ගැන ඇති වෙන අවබෝධය මේක පරම හරය නෙමෙයි. බුද්ධ ශාසනය ලැබුණේ ප්‍රඥාව පරම හරය කරගෙන නෙමෙයි කියනකොට ඔබ එහෙනම් මොකද්ද? සීලේ නෙමෙයි කොහොම එහෙම වෙන්න පුළුවන්. සීලයට වඩා උසස් සමාධිය කියලා හිතනවා. සමාධියත් පරම හරය නෙමෙයි කොහොම හිතනවා. ඒකත් වෙන්න පුළුවන්. මොකද සීලේ සමාධියටත් වඩා ප්‍රඥාව තමයි උසස් කියලා හිතනවා. එතකොට ප්‍රඥාව පරම හරය නෙමෙයි කොහොම එහෙනම් මොකද්ද කියලා ඔබට හිතක් එන්න පුළුවන්. පින්වත්නි පරම හරය තමයි විමුක්තිය. විමුක්තිය කියන්නේ සීලෙ නෙමෙයි. විමුක්තිය කියන්නේ සමාධිය නෙමෙයි. විමුක්තිය කියන්නේ ප්‍රඥාවක් නෙමෙයි. සීලයයි සමාධියයි ප්‍රඥාවයි කියන්නේ පින්වත්නි විමුක්තියට මග මිසක් විමුක්තිය නෙමෙයි. යම්කිසි දෙයක අපි ඵලයයි යමක් ලබා ගන්න කරන ඒ ඵලය වෙනුවෙන් කරන වැඩපිළිවෙලයි දෙකක්නේ. දැන් ඔබ හිතන්න මේ වෙලාවේ මම මේ පටිගත කිරීම වෙනුවෙන් මේ ධර්ම දේශනාව වෙනුවෙන් මෙත් ටීවී නාලිකාවට මැදිරියට වැඩම කරලා තියෙනවා. දැන් මේ දේශනාව වෙනුවෙන් මේ මැදිරියට මම වැඩි එක අද උදෑසන මගේ ආයතනයෙන් පිටත් වෙලා මම ආපු ගමනේ මේ අවසාන ඵලය. කියන මම ආවේ මෙත් එකට වඩින්න කියලා නම් එහෙනම් මේක තමයි දැන් මගේ අවසානය. මං හිතෙන්ට ඇවිල්ලා තියෙනවා. අවසාන තැනට ඇවිල්ලා තියෙනවා. ඒතර මම මග එන අතරේ මම මිනුවන්ගොඩ පැත්තේ පිහිටලා තියෙන අපේ බවුන් පැලස්ස පුහුණු ආයතනයේ ඉඳලා අද දවසේ වැඩම කළේ. ඒතකොට ඒන අතරේ මට ගම්පහට කඩවතට වගේ ඒ ඇවිල්ලා අතුරුගිරියට ඇවිල්ලා මේ මැදිරියට
වැඩම කරනකොට මං එන මග ඉද්දි. දැන් ඔබ හිතන්නවම ගම්පහ පැත්තට එනකොට දැන් එතන ඇවිල්ලා මේ අවසාන ඵලයේ වෙච්ච මෙත් එකේ මැදිරිය නෙමෙයිනේ. මම ගම්පහින් කඩවතට ආවා කියමු. දැන් කඩවත ඉන්නකොට මං අවසාන ඵලයට ඇවිල්ලා නැහැ. එතන මැදිරිය නෙමෙයිනේ. ඊට පස්සේ අධිවේගී මාර්ගය ඔස්සේ අපි අතුරුගිරියෙන් එළියට එනවා. පිටවීමේ තැනින් අපි එතකොට එක්සිට් එකෙන් එළියට ආවා කියලා එතනත් මැදිරිය නෙමෙයිනේ. ඊට පස්සේ අතුරුගිරිය නගරයට ඇවිල්ලා මේ මෙත්‍රූප වාහිනියේ පිහිටියේ මැදිරියට අපි එනකම්ම අතර මග ඉද්දී එක තැනක්වත් අවසානේ නෙමෙයිනේ. ඒක මග. ඒ මගයි මේ මැදිරියයි කියන්නේ දෙකක්. මේක අවසානේ මේක ඵලය. ඒතර මේ විමුක්තිය වගේ නම් පින්වත්නි අර අතර මග ටික ගම්පහ කඩවත අතුරුගිරිය මේ ඔක්කොම හරියට සීලය සමාධිය ප්‍රඥාව වගේ. සීල සමාධි ප්‍රඥා කියන්නේ අවසානයේ නෙමෙයි. අන්න එක තේරුම් අරගන්න ඔබ. ඒ ඔක්කොම මග මාර්ගය. සම්මාදිට්ඨිය සම්මා සංකප්ප දෙකයි තියෙනවා ප්‍රඥාවට. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ටිකයි තියෙනවා සීලෙට. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ටිකයි තියෙනවා සමාධියට. ඔය ඔක්කොම මග. ආර්ය අෂ්ටාංගික මග. ඒතර මේ මාර්ගය සමහර කෙනෙක් හිතනවා මේ ශාසනය ලැබිලා තියෙන ඕකට. සිල් රැක රැක ඉන්න බුද්ධ ශාසනය ලැබිලා තියෙන්නේ. මේ සමාධිය වඩන්න තමයි බුද්ධ ශාසනය ලැබිලා තියෙන්නේ. ප්‍රඥාව වඩන්න තමයි බුද්ධ ශාසනය ලැබිලා තියෙන්නේ නෑ. මේ ශාසනය ලැබුණේ එයම හරය කරගෙන එකටම නෙමෙයි. දැන් ඒක නෙමෙයි ගොම කෙනෙක් මෝඩෙක් වගේ හිතන්න පුළුවන්. ආහෙනම් සිල් රකින්න ඕනේ නැහැ කියලා කියන්නේ හාමුදුරුවෝ. සමාධිය වඩන්න ඕනේ නැහැ කියලාද හාමුදුරුවෝ කියන්නේ? ප්‍රඥාව වඩන්න ඕනේ නැහැ කියලාද හාමුදුරුවෝ කියන්නේ? නෑ. ඒක මග. ඒ ටික ඕනේ. ඒ ටික නොවඩා මෙතෙන්ට එන්න බෑනේ. ඒතකොට ඒ ටික වඩන නිසා තමයි විමුක්තිය සාක්ෂාත් කරන්නේ. ඔකට ලස්සන උපමාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ. උන්වහන්සේ පෙන්වන පින්වත්නි මෙගොඩ තමයි සසර. විමුක්තිය නම් වූ නිවන තමයි එගොඩ. මෙගොඩින් එගොඩට යන්න ඕන වෙච්ච කෙනෙක් මෙතරින් එතරට යන්න ඕන වෙච්ච කෙනෙකුට සැඩ පහරක් ගල්නවා මේ කෙලෙස් සැඩ පහර. මෙන්න මේ කෙලෙස් සැඩ පහරෙන් එගොඩට යන්න නිවනට යන්න එතරට යන්න කියන්නේ විමුක්තියට යන්න නම් පාරුවක් හදාගන්න වෙනවා. ඒක ඔරුවක් හදාගන්න වෙනවා. මේ ඔරුව එහෙම නැත්නම් මේ පාරුව තමයි පින්වත්නි සීලේ සමාධිය ප්‍රඥාව කියලා කියන්නේ. මේක එතරට ය아가න්නකම් විතරයි. දැන් හිතන්න ඔරුවක් හදාගත්ත මිනිස්සෙක් ගොඩට ගියාට පස්සේ ඔරුව කරේ තියන් යන්නේ නැහනේ. එයා ඒක එතන දාලා යනවා. එයාට එතනින් එහාට ඒකෙන් වැඩක් නැහැ. එතකොට සීලය සමාධිය ප්‍රඥාව කියන මේ සියල්ලම ඔරුව එහෙම නැත්නම් පාරුව. ඒක ඊතර වෙනකන් පාවිච්චි කරන දෙයක්. ඊතරට ගියාට පස්සේ සතියයි ප්‍රඥාවයි සියල්ලම අතහැරෙනවා. අතහැරුණා කියන රහතන් වහන්සේට මේ ලෝකේ සතියක් නැහැ මේ ලෝකේ ප්‍රඥාවක් නැහැ කියන එක නෙමෙයි. මග වඩලා ඉවරයි. කළ යුතු කෘත්‍ය කරලා ඉවරයි. තව දුරටත් රහතන් වහන්සේට හික්මෙන්න දෙයක් නැහැ කියන එකයි කියන්නේ. ආයමතුන් හික්මෙන්න දෙයක් නැහැ. දැන් ඔබ හිතන්න ඔබට ජීවිතේට පොල් ගෙඩියක් ලෙලි ගහලා නැහැ කියලා හිතන්න. ජීවිතේ කවදාකවත් ඔබ පොල් ගෙඩියක් ලෙලි ගහලා නැහැ. පොල් ගෙඩියක් දැකලත් නැහැ. පොල් ගෙඩියක පිටින් ලෙල්ල දැක්කට පොල් ගෙඩිය ඇතුළ මොන වගේද කියලා ඔබ ජීවිතේට දැකලත් නැහැ. අහලවත් නැහැ. ඔබට හිතිලත් නැහැ මේක මොන වගේක්ද කියලා. දැන් ඔබ දැකලත් නැත්තම් පොල් ගෙඩිය ඇතුළ ඔබ ජීවිතේ කවදාකවත් පොල් ගෙඩිය ඇතුළ අහලත් නැත්තම් මොන වගේද කියලා ඔබට පොල් ගෙඩිය ඇතුළ මොන වගේද කියලා කවදාකවත් හිතිලත් නැත්තම් ඔබ පින්වත්නි ඔය පොල් ගෙඩිය මොන වගේද කියලා බලන්න ආසාවෙන් ලෙලි ගහන්න පටන් ගත්තම තාම ඔබ පොල් මද දැකලා නැහැනේ. පොල් වතුර ටික දැකලා නැහැනේ. පොල් කටුවවත් තාම දැකලා නැහැ. ඔබ තාම ලෙලි ගහන්න පටන් ගත්තා විතරයි. පටන් ගත්තා විතරයි. තාම ලෙලි ගහගෙන ගියෙත් නැහැ.
එතකොට ඔබට දැන් මේ පොල් ගෙඩියේ අභ්‍යන්තරය දැකීමට කළ යුතු දෙයක් තියෙනවා තව ඉතුරු වෙලා කෘත්‍යයක් තියෙනවා. ඔබ දැන් ඔන්න ඒ කෘත්‍ය කරගෙන යනවා. පොල් ගෙඩිය ලෙලි ගහගෙන යනවා. ලෙලි ගහලා ඔබ ඊට පස්සේ පොල් කටුවත් බිඳිනවා. ඊට පස්සේ පොල් මද දකිනවා. පොල් වතුර ටිකක් දකිනවා. දැන් ඔබ මේ පොල් වතුර බීලා බලනවා. පොල් මදත් කාලා බලනවා. දැන් ඔබට කළ යුතු කෘත්‍ය සියල්ල ඔබ කරලා බලලා ඉවරයි. ලෙලි ගැහුවා, කටුව බින්දා, පොල් මදත් කෑවා, වතුරත් බිව්වා. දැන් ඔබ ඒවැ රහත් දන්නවා, මොන වගේද කියලා දන්නවා, පාටක් දන්නවා, ඒවැ සුවඳක් දන්නවා, සියල්ලම ඔබ අත්විඳලා ඉවරයි. දැන් ඔබට පොල් ගෙඩිය දැකීම පිණිස කළ යුතු දෙයක් කියලා තව එකක් ඉතුරු වෙලා තියෙනවද? නැහැ. ඔබ කළ යුතු සියල්ලම කරලා ඉවරයි. ඒ වගේ තමයි විමුක්තිය සාක්ෂාත් කරන්න සීලය වඩලා හික්මෙන ශ්‍රාවකයාට සේක ශ්‍රාවකයා කියලා කියනවා. විමුක්තියටපත් වෙලා ඒ විමුක්තිය සාක්ෂාත් කරගෙන කළ යුතු සියල්ල අවසන් කරපු ශ්‍රාවකයාට අසේක ශ්‍රාවකයා කියලා කියනවා. ඒ කියන්නේ හික්මිලා ඉවරයි කියන එකයි. හික්මෙන්නේ නැහැ කියන එක නෙමෙයි. හික්මිලා ඉවරයි. හික්මෙන්නේ නැහැ කියන එකෙත් එතකොට බොරුවක් නැහැ. මොකද හික්මිලා ඉවරයි නම් ආයෙ හික්මෙන්න දෙයක් නැහැ. ඒ නිසා හික්මෙන්න දෙයක් නැති හින්දා හික්මෙච්චකම අතහරිනවා. හික්මෙච්චකම අතහරිනවා කියන්නේ දැන් අහික්මුණු ඒ කියන්නේ හික්මීමක් නැති කෙනෙක් කියන එක නෙමෙයි. හොඳට මේක තේරුම් ගන්න. රහතන් වහන්සේලාට අමුතුවෙන් දැන් රහත් වෙනතුරු අපි හිතමු යම් කිසි කෙනෙකුට ද්වේෂය හට ගන්නකොට ද්වේෂය ප්‍රහාණය කරන්න වෙනවනේ. දැන් සතිය පුරුදු කරලා වීරිය වඩලා අනාගාමී ඵලයටපත් වෙනකොටම ද්වේෂේ පරිපූර්ණව ප්‍රහාණය වෙන නිසා පටිඝය සංයෝජනයක් විදිහටම දුරු වෙන නිසා අනාගාමී වෙච්ච කෙනාට එතනින් එහාට ද්වේෂයක් හටගන්නේ නැහැ. එතකොට කාමය තුල හටගන්න රාගය හටගන්නෙත් නැහැ. දැන් ඔන්න ඒව දුරු කරපු නිසා දුරින්ම දුරු කරපු නිසා තවදුරටත් අනාගාමී වෙච්ච ශ්‍රාවකයාට ද්වේෂයක් දුරු කරන්න හෝ කාමරාගයක් දුරු කරන්න හෝ සිහිය වඩන්න කියලා දෙයක් නැහැ. වීරිය ඇති කරගන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඒ වෙනුවෙන් නුවණින් විමසන්න ඕනේ කියලා දෙයක් නැහැ. මොකටද විමසන්නේ? මොකටද පින්වත්නි වීරිය කරන්නේ? එයාට හටගන්නේ නැහැනේ ද්වේෂයක්. එයාට කාමරාගයක් හටගන්නේ නැහැනේ. ඉතින් එතකොට හටගන්නේ නැත්නම් අවතෙන් වීරිය කරන්න ඕනේද නැහැ? හැබැයි අනාගාමී වෙච්ච කෙනාට කාමරාග දුරු කරාට භවරාග ආදී තියෙනවා. ඒ නිසා රාගේ පරිපූර්ණව රාගක්ෂය වෙන්නේ රහතන් වහන්සේට. අනාගාමී වෙච්ච කෙනා රාගය ෂය කරලා නැහැ. රාගය ෂය කරාම රහතන් වහන්සේ ද්වේෂයත් ෂය කරලා නම් මෝහයත් ෂය කරලා නම් දැන් අනාගාමී වුණත් මෝහය පරිපූර්ණව ෂය වෙලා නැහැ. අවිද්‍යාව ඉතුරුයි. රහත් වුණාට පස්සේ අවිද්‍යාව පරිපූර්ණ ප්‍රහාණය කරලා නිසා අශේෂ විරාග නිරෝධෝ. අවිද්‍යාව ඉතිරි නැතුවම නැති කරලා තියෙන නිසා මෝහයත් නැහැ රහතන් වහන්සේට. රාගෙත් නැත්තම් මෝහෙත් නැත්තම් ද්වේෂයත් නැත්තම් මේ සියල්ල රාග දේශ මොහ සියල්ල නැත්තම් උන්වහන්සේට ආයමුතෙන් වීරිය කරන්න දෙයක් නැහැ. සිහිය පුරුදු කරන්න දෙයක් නැහැ. ඒතර දැන් කෙනෙකුට හිතෙනවා ආයි කියන රහතන් වහන්සේට මේ ලෝකේ සිහියක් නැහැ මේ ලෝකේ වීරියක් නැහැ කියලා හිතන්න එපා. උන්වහන්සේට වීරිය කිරීම පිණිස හේතු වෙච්ච අකුසලේ නැත්තම් 아무තෙන් වීරිය කරන්න දෙයක් නැහැ. උන්වහන්සේට රාගය ප්‍රහාණය කිරීම පිණිස අවශ්‍ය කරන මේ ඒ ගැටලුව කියන්නේ රාගය ප්‍රහාණය කරන්න ඕන කරන සිහිය වීරිය ආදී උන්වහන්සේට වඩන්න උවමනාවක් නැත රාගය හට ගැනීමක් නැති හින්දා. එතකොට උන්වහන්සේ සිහිය අතහැරලා දැම්මයි කියලා වීරිය අතහැරලා දැම්ම කියලා ආය උන්වහන්සේට හටගන්නේ මේ රාග දේශ මොහ. රහතන් වහන්සේලා පැහැදිලිව සිහිය වීරිය අතහැරලා දාලා තියෙනවා. ඔරුව අර එගොඩට ගිය ගමන්ම අතහැරලා දැම්මා වගේ. ඔරුව අතහැරියා කියන්නේ සීල සමාධි ප්‍රඥා අතහැරියා කියන්නේ උන්වහන්සේට ආය 아무තෙන් සීලය කැඩෙන්න හේතු වෙන දේ. ඒ කියන්නේ රාග දේශ මොහ කෙලෙස් නිසා යම්කිසි ශික්ෂාපදයක් බිඳෙනවා නම් එවැනි ශික්ෂාපද පළුදු වීමක් වෙන්නේ නැහැ. චිත්ත සමාධියෙන් තොර වූ කෙලෙස් සිත්විලි හටගන්නේ නැති හින්දා නීවරණ ආදී හටගන්නේ නැහැ.
මෝහය පරිපූර්ණ දුරු කරලා අවිද්‍යාව පරිපූර්ණ දුරු කරලා හින්දා ප්‍රඥාව ආයි අමුතුවෙන් වඩන්න ඕනේ කියලා එකක් නැහැ. චතුරාර්ය සත්‍ය පරිපූර්ණ අවබෝධ කරලා ඉවරයි. ඒ නිසා අමුතුවෙන් ආයි කරන්න දෙයක් නැහැ. ඔන්න ඕක තේරුම් අරගන්න ඔබ මේ බුදුසසුන තුල එහෙනම් සිල් රැක ඉන්න හෝ ඉවස ඉන්න හෝ කෙලෙහි ගුණ දක්ව ඉන්න හෝ ඕවට නෙමෙයි ශාසනය හම්බෙලා තියෙන්නේ. ඒ ඔක්කොම කොලාතු පොතු ඒවා ඇවිල්ලා සිවිය එළය මේවා වගේ. සීලේ හරියට පොතු ටික වගේ කිව්වා. සමාධි හරියට සිවිය වගේ කිව්වා. ප්‍රඥාව හරියට එළය වගේ කිව්වා. ඔය ඔක්කොම රැහැලා කපලා දාන්න පින්වත්නි අරටුව ගන්න. අරටුව ගත්ත මනුස්සයට ආයමුතුවෙන් පොතු රහින්න ඕනේ නැහනේ. එයා අරටුව අරන් ඉවරයි. එයාට ආයමුතුවෙන් සිවිය එළය කප ඉන්න දෙයක් නෑ. අරටුව වෙන් කරලා අරන් ඉවරයි. අරටුව වෙන් කරලා ගත්ත මනුස්සයට ආයමුතුවෙන් පොතු අයින් කරන්න කොලාතු අයින් කරන්න කියලා දෙයක් නැහැ. මේ බුද්ධ ශාසනය අන්නේ පරම හරය මොකද්ද කියන එක තේරුම් ගන්න අපි මේ අනුශාසනාව තුළ ඔබට මෙතෙක් මේ කියා දෙන්නේ මේ පරම හරය මොකද්ද? මිනිසුන්ට අද මේ වර්තමාන වෙලා තියෙන පරම හරය අමතක වෙලා. ඔබ ගැන මොන කතාවද? ඔබ නෙමෙයි පින්වත්නි. සමහරලාට මේ ශාසනය මහාන වෙලා හොඳට ධ්‍යාන වඩන හාමුදුරුවන්ටත් පරමහරය අමතක වෙච්ච තැන් තියෙනවා. එක උදාහරණයක් කියනනම් අස්සජී කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ අස්සජී කියන ස්වාමීන් වහන්සේ හොඳට 4 වෙනි ධ්‍යානෙට සමවදින්න දක්ෂයි. හැම වෙලාවෙම උන්වහන්සේට පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන නෙවෙයි 4 වෙනි ධ්‍යානෙම හොඳට හිත පුරුදු කරගත්ත ස්වාමීන් වහන්සේ නම බොහෝම ඉක්මනින් උන්වහන්සේට අදිස්ථාන කරගෙන ටක් ගාලා 4 වෙනි ධ්‍යානෙට හිත ගන්න පුළුවන්. නිතරම ධ්‍යාන සිත්ම පුරුදු කරපු හාමුදුරු කෙනෙක්. එන උන්වහන්සේට කෑම කනවා කියන එකටත් වඩා අත්‍යවශ්‍ය විදියට සමාධිය හිතට පුරුදු කරගත්තා. වශී කරගත්තා. භාවනාවට හොඳට හුරු වෙලා සිත සමාධිමත් කරන්න හොඳට හුරු වුණාට පස්සේ පින්වත්නි ඒක නැතුව බෑ. හැම වෙලාවෙම චිත්ත සමාධිය නිතරම සමවදින්න ඕනේ සමාධියට. ඒකට හුරු වෙනවා හිත. නිසුන්ගේ හිත එක ඒවට ඇබ්බැහි වෙනවනේ. ඒ වගේ සමාධියටත් ඇබ්බැහි වෙන හිතක් හිතේ ස්වභාවය පින්වත්නි. මේ අස්සජී හාමුදුරුවෝ එහෙම 4 වෙනි ධ්‍යානෙට ඇබ්බැහි වෙලා හිටියා. හැමතිස්සෙම ධ්‍යානෙට සමවදිනවා. උන්වහන්සේට ඒ ධ්‍යානසිතක් ඇති කරගන්න බැරුව එක දවසක් හරි හිටියොත් එහෙම පිරිහුණා කියලා වගේ හිතෙනවා. දැන් එක්තරා මහත්තයෙක් දවසක් මට කියනවා සයන්හස මම දවසට එක ධර්ම දේශනයක් කරේ අඩුම අහනවා. සමහර දාට දේශන කීපයක් අහනවා. ඉතින් යාළුවොත් එක්ක කොහේ හරි ගමනක් ගිහිල්ලා හරි මොනවා හරි දුර ගමනක් යන වෙච්ච මොනවා හරි වැඩක් හින්දා එක්ක රාජකාරී වැඩ මොනවා හරි දෙයක් හින්දා දවසකට එක බණක් හරි අහගන්න බැරි වුණොත් එදාට හරි පසුතැවීමක් රැට එනවා. නිකන් මේ එදා දවස නිකන් හිස් වගේ පිරිහුණා වගේ හිතනවායි කියලා කිව්වා. මේ මහත්තයා. මට මේ මහත්තයාගේ කතාව කියනකොටම මතක් වුණේ ඔය අස්සජී හාමුදුරුවෝ. අස්සජී හාමුදුරුවෝ හැම වෙලාවෙම 4 වෙනි ධ්‍යානෙට නිතරම හිත පුරුදු කරපු උත්තමයා දවසක් පින්වත්නි අසනීප වෙලා මේ ලෙඩ ඇඳට වැටිලා එහෙම ලෙඩ ඇඳේ දවස් කීපයක්ම උන්වහන්සේට ඉන්න සිද්ධ වුණා. දැන් අර ධ්‍යානසිත පුරුදු කරගන්න බැරි තරම් වේදනාවත් එක්ක භාවනාවක් කරගන්න බෑ. දැන් දවස් කීපයක් වෙනවා හිත සමාධිගත වෙලා නැතුව, ඒ කියන්නේ ධ්‍යානසිතක් ඇති වෙලා නැතුව දවස් කීපයක් ලෙඩ ඇඳේ. බුදුහාමුදුරුවන්ට පණිවිඩයක් කිව්වා ස්වාමීනි මේ අසනීපෙන් ඉන්නේ ඔබ වහන්සේව බැහැ දකින්න ආසයි කියලා. බුදුරජාණන් වහන්සේ වැඩියා. උන්වහන්සේ අහනවා මේ අස්සජී හාමුදුරුවන්ගෙන් අස්සජී කොහොමද මේ හිත සැහැල්ලුවෙන් ඉන්නවද කියලා. එහෙම නෑ ස්වාමීනි හිතේ හරි බරක් තියෙනවා කිව්වා. මොකද කියලා ඇහුවා. සීලය එහෙම බිඳිලාද කියලා ඇහුවා. පසුතැවීමක් එහෙම තියෙනවද කියලා. ස්වාමීනි සීලය කිසිම පළුද්දක් නැහැ. හොඳට සීලය ආරක්ෂා කරගන්නවා කිව්වා. එහෙනම් මොකද කියලා ඇහුවා හිත බර. කිව්වා අනේ ස්වාමීනි මන් නිතරම 4 වෙනි ධ්‍යානෙට හිත පුරුදු කරපු කෙනෙක්. මගේ හිත දැන් මේ ලෙඩ වුණත් හරි අර
සමාධි සමාපatti වලට සමාදින්න බැරුව ඒ හතරවෙනි ධ්‍යානෙටපත් වෙන්න බැරුව මගේ හිත ස්වාමීනි දැන් දවස් ගාණක් වෙනවා මේ ලෙඩ වුණත් හරි මට බැරි වුණා හතරවෙනි ධ්‍යානෙට යන්න. දැන් හිතනවා මට මම පිරිහිලාද කියලා. මට හරි පසුතැවීමක් තියෙනවා. මේ සමාධිය පුරුදු කරගන්න බැරි වෙච්ච හින්දා මම පසුතැවීමෙන් ඉන්නේ ස්වාමීනි මම පිරිහිලා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අස්සජි හාමුදුරන්ට කියන අස්සජි මේ බුද්ධ ශාසනය තුල සමාධිය පරම හරය නම් ඔබ පිරිහිලා. හැබැයි මේ ශාසනය තුල සමාධිය පරම හරය නෙමෙයි කිව්වා. සමහර ආගම් තියෙනවා අස්සජි. සමාධිය පරම හරය. ඒගොල්ලන්ගේ ආගමේ තියෙන අවසානයේ ඒ සමාධිය. ඒක තමයි ඒගොල්ලන්ගේ තියෙන උපරිමය. ඒකට කාට හරි ආගන්න බැරුණොත් එයා පිරිහිලා කියලා ඒ ආගමේ හිතනවා. අසජි මේ ශාසනය එහෙම එකක් නෙමෙයි කිව්වා. සමාධිය පරම හරය නෙමෙයි කිව්වා. සමාධිමත් සිතක් තුලත් අසජි රූපස්කන්ධයක් හටගෙන තියෙන්නේ. ඒක නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි කිව්වා. ඒ සමාධිමත් සිතක් තුලත් වේදනා ස්කන්ධයක් හටගෙන තියෙන්නේ. ඒ සමාධිය තුළ හටගත් වේදනා ස්කන්ධත් නිට්ටයද අනිත්‍යද කියලා අනිත්‍යයි කිව්වා. සමාධිමත් සිතක් තුලත් සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, විඥාන ස්කන්ධ හටගෙන තියෙන ඒවා නිට්ටයද අනිත්‍යද කියලා අනිත්‍යයි කිව්වා. ඉතින් අනිත්‍ය දකින්න. සමාධියත් අනිත්‍යයි කියලා දකින්න කිව්වා. ඒකත් සංකතයි කියලා දකින්න කිව්වා සමාධියත්. පංච උපාදානස්කන්ධය ගැන හරිය අපූර්වට කියලා දෙනවා අසජී සූත්‍රේ. පින්වත්නි ඔය දේශනේ අහලා ඉවරනකොට ඒ ස්වාමීන් වහන්සේ රහත් වුණා. දැන් බලන්න හතරවෙනි ධ්‍යානෙට නිතර සමවැදිච්ච හාමුදුරුවෝ හතරවෙනි ධ්‍යාන පුරුදු කර කර හිටියේ නිත්‍ය සංඥාවක. ඒ කියන්නේ උන්වහන්සේට නිකන් එතන විදර්ශනාවකට හිත පුරු වෙලා තිබුණේ නැහැ. උන්වහන්සේ මේ සමාධිය වැඩෙන තැනත් හටගන්න රූපස්කන්ධේ නිත්‍ය කරගෙන හිටියේ. එතන හටගත්ත වේදනා ස්කන්ධ, එතන හටගත්ත සංඥා ස්කන්ධ, එතන හටගත්ත සංස්කාර ස්කන්ධ, එතන හටගත්ත විඥාන ස්කන්ධ ඔක්කොම උන්වහන්සේට නිත්‍ය වෙලා තිබ්බේ. ඉතින් ඔක්කොම අනිත්‍යයි කියලා පෙන්වලා දුන්නට පස්සේ උන්වහන්සේට ඇත්ත අවබෝධ වුණා. රහත් වුණා පින්වත්නි. ලෙඩ වෙලා අර ධ්‍යාන වලින් හිත පිරිහිලා තිබුණත් චිත්ත සමාධිය වැඩුණ අර විදර්ශනා ප්‍රඥාව තුළ රහත් වුණා. බුදුරජාණන් වහන්සේ අසජි සයන්සට වදාළ විදිහට ඔබ තේරුම් ගන්න මේ ශාසනය එහෙනම් සීලය කියන්නේ සමහර ආගම් තියෙන්න පුළුවන් යම්කිසි ඔය හික්මෙන්න ශික්ෂාපද ටිකක් වගේ ඒවා දීලා තියෙන ඕක තමයි ඒගොල්ලන්ගේ තියෙන පරම හරය. ඔය ටික කරන එක තමයි ඒ ආගමේ ශ්‍රාවකයාගේ තියෙන උපරිමය. ඔය ටික කරේ නැත්නම් එයා ආගම තුල හික්මුන් නැහැ වෙනවා. අපිට සීලය තියෙන පලංචියක් වගේ මතක තියාගන්න. දැන් ගෙදරක් හදන්න මිනිස්සේ පලංචි ගහ ගන්නනේ බිත්ති බැඳගෙන යනකොට ඒ බිත්තිය කපරාරු කරගන්න, ලින්ටල් එකක් දාගන්න, වහලේ ගහන්න මේවට පලංචි ගහ ගන්නවා. පලංචි ගහගත්ත මිනිසයා ගේ හදලා පින්වත්නි ගෙදර වැඩ ටික ඔක්කොම අවසන් කරගන්න කම්ම පලංචියෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්න පුළුවන්. සිවිලිම ගහන්න හැම දෙයකම මේ පලංචි හරි මොනවා හරි එයා ප්‍රයෝජනයක් ගනි ඒවෙන්. හැබැයි ඔබ හිතන්න මේ වහල ගහන්න හරි මොනවට හරි ගහගත්ත පලංචියක් ඒ නිවස හදලා අවසන් කරාට පස්සේ තවදුරටත් තියාගෙන ඉන්නේ නැහනේ. ඔබ හිතන්න තමන්ම තමන්ගේ ගේ හදා ගන්නවා කියලා පලංචියක් ගහගෙන. දැන් මේ මිනිස්සයා පලංචිය ගහන්න මහන්සි වුණා කියමුකෝ. මහන්සි වෙලා පලංචිය ගහගත්තා. පලංචිය උඩ නැගගෙන ගේ හදාගත්තා. දැන් මේ මිනිස්සයා ගේ හදලා ඉවරනාට පස්සේ එතනද මම අමාරුවෙන් පලංචිය ගැහුවේ. ඒක උඩට වෙලා හිටියා මම කලින්. ඒක නිසා මට තවදුරටත් මේ පලංචි තියාගන්න ඕනේ. මට පලංචි උඩටම වෙලා ඉන්න ඕනේ කියලා මිනිස්සයාට හිතක් එන්නේ නැහැ නේ පින්වත්නි. ගේ හදලා අවසන් වුණාට පස්සේ පලංචිය ගලවලා දානවා. ඒ වගේ තමයි සමාධියට සීලය පලංචියක්. හරිද? ඒ වගේම ප්‍රඥාවට සමාධිය පලංචියක්. විමුක්තියට ප්‍රඥාව පලංචියක්. ඔය පලංචිය තමන්ගේ ඵලය අවසන් කරගත්තට පස්සේ ගලවලා දානවා. එහෙනම් ඔබ
තේරුම් ගන්න අසේක ශ්‍රාවකයෙක් බවට පත්වෙච්ච කෙනා සේක මාර්ගය තුළ හික්මිච්ච සියල්ලම පලංචියක් විදිහට ඒක අතහැරලා දානවා නම් මේ ශාසනයේ තියෙන විමුක්තිය පිණිසයි කියලා හිතේ තියාගෙන හැමදාම හැමදේම කරන්න. සිල් රකින්නකොටත් අමතක කරන්න එපා හැම වෙලාවෙම මම මේ ශික්ෂාපද රකින්නේ විමුක්තිය උදෙසා කියන එක හිතේ තියන් සිල් රකින්න. නැත්තම් අමතක වෙනවා සීල රකින්න ගියාට පස්සේ. ඊට පස්සේ හොඳට ශික්ෂාපද ටික රකින්න පටන් ගත්ත මිනිසයාට අන්තිමේදී ඔක්කොම අමතක වෙලා එයා මහා ලොකු කෙරුමා වගේ හිතන් ඉන්නවා. මං ඉතින් දැන් හොඳට සිල් රකින්නවා. ඒ වුණාට මේ සමාජීන අනිත් මිනිස්සු බලන්න අර දුස්සීලයි මෙයාත් දුස්සීලයි. ඒකට මන්නම් ඔක්කොම ටික හොඳට රකින්නවා කියලා ඕකම හරය කරන් ඉන්න. දැන් මතකනේ අර ඒරකපත්ත නාගයා වෙච්ච ඒ හාන්දුරන්ට වෙච්ච දේ. නැසෙ අවුරුදු 20 ගානක් තිස්සේ සීලය හොඳට රැක්කා. හැබැයි උන්වහන්සේගේ ජීවිතයේ අවසාන කියන්නේ 20000 ගානක් ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ තිබ්බ කාලේ ආයුෂ දීර්ඝයිනේ. අවුරුදු 20000 ගානක් හොඳට සීලය රැකලා උන්වහන්සේ වයෝවෘද්ධ කාලේ දවසක් ගංගාවකින් ඉගොඩට එන්න කියලා ඔරුවක එනකොට ගම් යූරේ ඔරුව නවත්තලා බහිනකොට එතන පඳුරක් තිබ්බා. ඒ පඳුර අල්ලගත්ත බහින්න ලේසි වෙන්න ඒකේ කොලයක් කැඩලා අතට ආවා. ඉතින් අර ගස් කොළන් කඩනකොට උපසම්පදා භික්ෂුවකට තියෙන පචිතියාපත්‍යයක් තියෙනවනේ. දැන් මේ හාමුදුරුවෝ හිතුවා මම මෙච්චර කාලයක් අවුරුදු 20000 ගානක් තිස්සේ හොඳට රැක්ක ශික්ෂාපදයක් මගේ අතින් කැඩුනානේ කියලා දැන් උන්වහන්සේ පසුතැවෙන්න ගත්තා. උන්වහන්සේ අපවත් වෙනකම් මේ පසුතැවීමෙන් හිටියේ. සීලෙ කැඩුනානේ කියලා. පින්වත්නි ඒ හාමුදුරුවෝ සීලේ පරමහරය කරගෙන බුද්ධ ශාසනයේ පරමහරය සීලේ නම් ශික්ෂාපදයක් කැඩිලා ඒක ප්‍රකෘති කරගත්තත් දැන් දුකයි අපරාධේ කැඩුණ පිරිහුණා කියලා. නමුත් තේරුම් ගන්න ඕනේ සීලයක් රකින්න තැනක් තියෙන ස්කන්ධයන්ගේ හට ගැනීමක්. එතනත් හිත හටගත්තේ ඒ හටගත්ත ස්කන්ධත් සංකතයි. සීලස්කන්ධෙම සංකතයි. තේරුම් ගන්න ඕනේ සීලයත් අනිත්‍යයි. හට ගැනීමක් වගේම නැතිවීමක් ඒ සිත තුළ තියෙනවා. ඔබ ශික්ෂාපදයක් රකින්න හිතන සිතුවිල්ලක් තුළ පවා හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. ශික්ෂාපදයක් බිඳිච්ච තැනත් හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. හේතුන් නිසා හටගන්නවා සීල හේතු නැති වෙදී නැති වෙනවා. ශික්ෂාපදයක් බිඳුනා නම් ඒත් හේතුන් නිසා හටගත්තේ දුස්සීලකම හේතු නැති වෙදී නැති වෙනවා. මෙන්න මේක තේරුම් ගත්ත මිනිසයාට සංකත වූ සීලය සකස් කරගන්න පුළුවන්. සීලය හැබැයි පරමහරය කරගෙන නිත්‍ය සංඥාවෙන් අල්ලගන්න. එතකොට එයා සීල් රකින්න ප්‍රඥාවක් නැහැ. දුෂ්ප්‍රඥයෙක් විදිහට සීල රකින්න සම්මාදිට්ඨිය නැතුව සීලේ රැක්ක මිනිසයා එතන පින්වත්නි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව එකක්වත් වඩලා නැහැ. මොකද සම්මා දිට්ඨිය නැති හින්දා. ඉතින් අද වෙලා තියෙන්නේ විමුක්තිය අරමුණ කරගන්න නැතුව සිල් රකින්න ගිහිල්ලා සීලේ පරමහරය කරගෙන මහා මාන්නකින් ඉන්නවා. විමුක්තිය අමතක කරලා බණහන්න ගිහිල්ලා ධර්ම දේශනා තුළ විමුක්තිය පිණිස දේශන ඇහෙනකොට කන් වහනවා. අපෝ ගැඹුරුයි ඕ අපිට තේරෙන්නේ නැහැ. ඕ අපිට වැඩක් නැහැ ගන්නවා. අපිට මේ කාලා බීලා ඉඳලා ඉන්න හැටි ටිකක් අහගත්තම ඇති කියලා හිතනවා. එතන වෙලා තියෙන්නේ විමුක්තිය අමතක වෙලා ධර්ම ශ්‍රවණය කරන්න ගිහිල්ලා. ධර්ම සාකච්ඡාවක් කරන්න ගියත් මාන්නෙන් උඩගුකමින් දඟලන්නේ විමුක්තිය අරමුණු කරගෙන හිතන්න මම මේ ධර්ම සාකච්ඡාව කරන්නේ පරමහරය විමුක්තිය පිණිසයි. භාවනා කරන්න ගියත් මාන්නකාරයෙක් වෙලා දැන් ඉතින් මං හරිය වැඩෙක් මං දැන් භාවනා කරනවා මේ මිනිස්සු වගේ නෙමෙයි මං හරි ශ්‍රේෂ්ඨ කෙනෙක් මං හරි උතුම් කෙනෙක් කියලා උඩඟුකමින් මාන්නෙන් ඔළුව ඉදිමෙන්න පින්වත්නි විමුක්තිය පිණිස මේ සමාධිය වඩන්න කියන එක අමතක වුණාට පස්සේ සමාධිය පරමහරය කරගන්න අන්තිමට ඔබට මොන හරි මේ සලායතන ගැන පංච උපාදානස්කන්ධ ගැන ධාතු ගැන මේ වගේ අවබෝධයක් ඇති වෙනකොට පටිච්චසමුපාද ගැන අවබෝධ වෙනකොට නාම රූප ගැන අවබෝධ වෙනකොට මාන්නේ එන්නේ ඒ අවබෝධෙත් එක්ක මාන්නේ එන්නේ දැන් ඉතින් මන් තමයි දන්නේ කියලා ඔළු ඉදිමෙන්නේ පින්වත්නි විමුක්තිය අමතක වෙනකොට තේරුම් ගන්න ඕනේ පලංචියක් උඩ තාම ඉන්නේ
මේක අවසානය නෙමෙයි. අපි මේ ශාසනයේ ලැබෙන්න පෙර සසරවල පෙර බුද්ධ ශාසනවලත් සිල් රැකලා ඇති ඕන තරම්. සමාධිය වඩලා ඇති, ප්‍රඥාව වඩලා ඇති. හැබැයි විමුක්තියටපත් වෙච්ච නැති හින්දා තාමත් සසරේ. ඉතින් මේ ශාසනෙත් ඔබ විමුක්තිය පරම හරය කරගන්න නැතුව සිල් රකින්න ගියොත්, බණ අහන්න ගියොත් හැමදාම ඉතින් සසරේ ආය බණ අහහා යන්න වෙයි. නැත්නම් ඔබට ඊළඟ බුද්ධ ශාසනවලත් බණ අහහා යන්න වෙයි විමුක්තිය පරම හරය කියන එක අමතක කරලා බණ අහන්න ගියාම. මොනවා කළත් මේ ශාසනය තුල පින්කමක් කරත් ඔබ මේ හැම දෙයක්ම පින්වත්නි විමුක්තිය උදෙසා කියන එකම ඔළුවේ තියාගන්න. කරන හැම පිනක්ම හැම කුසලයක්ම හැම දෙයක්ම මේ සසරින් නිදහස් වීම උදෙසා, විමුක්තිය උදෙසා, ඊතරට යාම උදෙසා. මම මේ පාරුවක ඉන්නේ කියලා අමතක කරන්න එපා. සිල් රකින්න මිනිහා තාම මේ සැඩපහරේ පාරුවක ඉන්නේ. සමාධිය වඩ ඉන්න මිනිස්සු තාම ඉන්නේ පාරුවක. ප්‍රඥාව තාම පුරුදු කරන කෙනා ඉන්නේ මේ බණහන කෙනා ඉන්නේ තාම පාරුවක. ඊතරට ගිහින් නැහැ, තාම ස්ථාවර වෙලා නැහැ. අනේක අමතක කරන්න එපා. අද ශාසනේ බොහෝ දෙනාට මෙන්න මේ අමතක වීම නිසා මේ බුද්ධ ශාසනේ අරටුව අතහැරගෙන පින්වත්නි කොලාතු වලින් නවතිනවා, පොතු වලින් නවතිනවා, සිවියෙන් නවතිනවා, එලෙන් නවතිනවා. හැබැයි වර්තමානයේ බොහෝ දෙනා ඉතින් කොලාතු වලම තමයි නැවතිලා තියෙන්නේ. කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ටික කොලාතු. මේ ශාසනය තුල ඒවත් හම්බෙනවා. දැන් ගිහියෙක් කෙරේට ඔබ හිතන්න ඔබට පිරිතක් ඇහෙනකොට ආශිර්වාදයක් ලැබෙනවා නම්, බෝධි පූජාවකින් ඔබට සැනසෙල්ලක් ලැබෙනවා නම්, යම්කිසි සිතක් ලැබෙනවා නම්, ඒ ඔක්කොම කොලාතු. ඒව ලාභ සත්කාර. පින් කරලා ඔබට සුගතිය උපදින්න මේ ආනිසංස ලැබෙනවා නම්, ඒව ඔක්කොම ලාභ සත්කාර කොලාතු. මේ ශාසනය ලැබුණේ දන් දීලා පින් කරලා සුගතිය ඉපදිපදී යන්න විතරක් නෙමෙයි. එහෙම හිතන මිනිස්සයා ගහේ අරටු අතෑරලා කොලාතු ටික විතරක් ගත්ත මිනිස්සෙක් න කොලාතු ටික කාලයයි වේලිලා යනවා පින්වත්නි. හැබැයි අරටු ඔබ ගත්තොත් පරම්පරා ගානකට ප්‍රයෝජනයක් තියෙනවා වගේ මේ ශාසනය තුළ විමුක්තිය සාක්ෂාත් කරගත්තොත් එහෙම සදාහටම සසරින් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අද අපි ධර්ම දේශනාවේ මාතෘකාවම වුණේ මේ ශාසනයේ හරය තේරුම් ගමු කියන එකයි, අරටුව තේරුම් ගමු කියන එකයි. වර්තමානයේ අරටුව අමතක වෙච්ච මිනිස්සුන්ට, හරය අමතක වෙච්ච මිනිස්සුන්ට මේ හරය මතක් කරලා දෙන්න මේ ධර්මයේ කියා දුන්නේ. කළු මිනිහට සුදු වෙන්න කියලා දුන්න ධර්මයක් නෙමෙයි, කළු සුදු දෙකම ෂෙයා කරගන්න කියලා දුන්න ධර්මයක් කියන එකයි පෙන්වලා දුන්නේ. අකුසල් දුරු කරලා කුසල් වඩ ඉන්න කියපු ශාසනයක් නෙමෙයි. දුස්සීලකම අතහැරලා සිල් රැක විතරක් ඉන්න කියපු ශාසනයක් නෙමෙයි. අසමාහිත වෙනුවට සමාහිත සිත් පුරුදු කර විතරක් ඉන්න කියපු ශාසනයක් නෙමෙයි. දුෂ්ප්‍රඥකමට ප්‍රඥාව වඩ ඉන්න කියපු ශාසනයක් නෙමෙයි. හැමදාම මේ බණ ටික අහහා විතරක් ජීවිතේ අවසන් වෙනකන් ඔහේ ඔහොම යන්න කියපු ශාසනයක් නෙමෙයි කියන එකයි මේ අපි අනුශාසනාව තුළ කියලා දුන්නේ. ඔබ හැමදෙනාටම මේ ගෞතම බුදු සසුනේ ඇයි අපිට මේ ශාසනය උරුම වුණේ, මේ ශාසනය ලැබිච්ච ශ්‍රාවකයා දැන් මොකද්ද කළ යුත්තේ කියන එක ගැන අපි මේ කියා දුන්නු තුම් අනුශාසනාව ඔස්සේ ඔබේ නුවණ දියුණු වේවා, නුවණ විවර වේවා. ඔබේ ප්‍රඥාව, ඔබේ යෝනිසෝ මනසිකාරය නිරන්තරයෙන්ම විමුක්තියම ඉලක්ක කරගෙන ඒකාන්තයෙන්ම දියුණුව පිණිස මේ සියලු අනුශාසනාව සහ මේ පින උපකාරම වේවා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද ධර්ම දේශනාවට මනෝජ් ප්‍රසන්ත වර්ණකුල පින්වත් මහත්මයා විසින් දායකත්වයෙන් එකතු වෙනවා. ඉතින් අපි මේ වෙලාවේදී එතුමාගේ විශේෂ ප්‍රධානම අරමුණ අම්මා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන්නයි. මේ වෙලාවේ එතුමා බලාපොරොත්තු වෙන විදිහට හාලියල දුම්රිය පොළ පාරේ අංක 25 දරණ නිවසේ පදිංචිව සිට අවුරුදු 95ක් ආයු වළඳලා මීට තෙමසකට පෙර, ඒ කියන්නේ මාර්තු මාසේ, මේ 2021 මාර්තු මාසේ 10 වෙනිදා ජීවිතයෙන් සමුගත්තු ආදරණීය අම්මා ජී.ඒ. ගුණවතීද සිල්වා පින්වත් මෞතුමියට මේ පින අනුමෝදන් කරලා ඇයට පරලොව සැනසෙල්ල සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම තමයි
මනෝජ් ඒ පොතනුවන්ගේ මූලිකම අරමුණ. ඉතින් අම්මගේ 3 මාසේ ධර්ම දේශනාව වෙනුවෙනුයි මේ අනුශාසනය මේ වෙලාවේ ඒ පොතනුවන් විසින් දායකත්වය අරගෙන සිද්ධ කරවන්නට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු සිද්ධ කළේ. ඉතින් ඒ ප්‍රධාන අරමුණ වෙච්ච ජී.ඒ. ගුණවතී ද සිල්වා පින්වත් ඒ ආදරණීය අම්මට අපි මේ පින අනුමෝදන් කරනවා. ඇය මේ පිනෙන් බලෙන් ඒකාන්තයෙන්ම මේ පුණ්‍ය සම්පත්තිය මේ පින ආනිසංසයෙන් පරලොව සැනසෙල්ල සුවපත් භාවය ලබාගෙන ඇයට සුවසේ මේ සසර දුකින් ඉක්මම් භවයකම අත්මි දෙන්නට අපි රැස් කරන සෑම පිනක්ම උපකාර පිණිස හේතු වාසනා වේවා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම බොරලැස්ගමුවේ ඇඹිල්ලවත්ත පාරේ අංක 41 දරණ නිවසේ පදිංචිව සිට අවුරුදු 65ක් ආයු වළඳලා මීට තෙමසකට පෙර ඒ කියන්නේ 2021 මාර්තු මාසේ 5 වෙනි දින සමුගත්තු ඒ ආදරණීය සහෝදරයා හර්බර්ට් උපාලි වර්ණකුල මහත්මයාටත් අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. එතුමාත් ඒ වගේම හාලියල දුම්රිය පොළ පාරේ අංක 25 දරණ නිවසේ පදිංචිව සිට අවුරුදු 47කට පෙර ජීවිතයෙන් සමුගත්තු ඒ ආදරණීය පියාණන් වන WT පියසේන තාත්තටත් මේ පින් අනුමෝදන් කරනවා. ඉතින් මේ මියගිය අම්මටත් තාත්තටත් ඒ වගේ මේ සහෝදරය ඇතුළු එතුමාගේ මංජුල මනෝජ් ප්‍රසන්ත වර්ණකුල මහත්මයාගේ සසරගත සියලුම සිහිපත් වෙන නොවන මියගේ ඥාතීන් වගේම ඔබ හැම දෙනාගේමත් සංසාරගත සිහිපත් වෙන නොවන සියලුම මියගේ ඥාතීන් මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. දෙවියොත් සතුටින් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි දෙවියන්ටත් ආශිර්වාද කරනවා. ඒ වගේම මෙත් රූපවාහිනී නාලිකාවේ සභාපතිවරයාණන් වහන්සේ වන අපේ පූජනීය ගලිගමුවේ ඥානදීප කල්යාණ මිත්‍රයාණන් වහන්සේටත් ඒ වගේම මෙත් රූපවාහිනියේ සියලුම කාර්ය මණ්ඩලයේ පින්වත් පුතාලටත් මනෝජ් ප්‍රසන්ත වර්ණකුල මහත්මයා ඇතුළු දායකත්වයෙන් එකතු වෙච්ච සියලු පවුලේ පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කළ පින් ඇති ඔබ හැම දෙනාටමත් මේ සියලු පින් බලෙන් මෙලොව යහපත වේවා පරලොව සුගතිය සැලසේවා හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම ඉක්මන් වෙත්වා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. සාදු කියන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සදහවත් වාසනාවන්ත ගුණගරුක සුපෙන්නතුනේ ඔබ අප සියලු දෙනාම මේ මොහොතේ වටිනා වූ සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරා. මේ පින මහත්ඵලයි මහානිසංසයි. ජීවිතේ කවදා හෝ කොතැනක හෝ මේ පින ඔබ අප සියලු දෙනාටම ලැබෙනවා නිසකයි. ඒ නිසාම ඔබට බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන්ම ලැබෙනවා. ඔබ අප සියලු දෙනාගේම ආරක්ෂකයාත් මේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයමයි. ඒ නිසාම නොපමාවම ඔබ සියලු දෙනාම පින් දහම් කරන්න, පින් රැස් කරන්න, මේ සසර දුකින් වහාම අත් මිදෙන්නට අපි වෙහෙසද ගනිමු, වෙහෙසක් දරමු. සියලු දෙනාටම අපි ඒ බව මතක් කරමින් අද මේ වටිනා සද්ධර්ම දේශනාව නිසි ධර්මාවබෝධයකින් යුතුව අර්ථවත් ලෙස සිදු කරව අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ අවසරයි සිහිපත් කරන්නට අප පින්වත් පූජ්‍යපද වල්පොළ ගෞතම පින්වන්ත ස්වාමීන් වහන්සේට අපි ප්‍රාර්ථනා කරමු වහන්සේට මේ සසුන් කෙතත් මේ ලක් දෙරණත් මුළු මහත් ලෝකයාමත් ධර්මයෙන් සෝපත් කරන්නට හැකියාව වාසනාව ලැබේවා. ශක්තිය ධෛර්යය නිරෝගී භාවයම ලැබේවායි කියලා අපි සාදුකාරයක් ලබා දෙමු සියලු දෙනාම. සාදු සාදු සාදු. සදව සුපින්නතුනේ සියලු ලක්ලෝවැස්සන්ගේ සිතසුව පිණිස ඔබටත් එක බණපදයක් හරි අහන්න මෙලෙස මේ සද්ධර්ම දේශනාව ඔබ වෙත ගෙනීම සඳහා පින් සිතින් යුතුව පින් පුරන්නට කැමති පින්වන්ත මහත්මයෙක් දායකත්වයේ දරුවා. අද දායකත්වය ගත්තේ පින්වන්ත මහත්මයා මනෝජ්
ප්‍රසන්ත වර්ණකුල මහතා ඇතුළු පවුලේ සියලු දෙනා. ඒ ආදරණීය මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටම නිරෝගී භාවය ලැබේවා. එතුමා නමින් මිය පරලෝ ගියා වූ එතුමාගේ ආදරණීය මෑණියන් ඇතුළු පියාණන් ඇතුළු පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. වහාම මේ සංසාර ගමනින් අත් මිදෙන්නටම මේ සද්ධර්ම දේශනාවම හේතු වාසනාම වේවායි ප්‍රාර්ථනා කරමින් සෝදනම් වන්නේ මේ සද්ධර්ම දේශනාව නිමා කරමින් ඔබගේ නිවහරින් සමගට යන්නටයි සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. නිරෝගී භාවය නිරන්තරයෙන්ම ලැබේවා. සම්මා සම්බුදු සරණයි.